තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සනසරවදී ධාතු ඒක කතා කරද්දී එතන සනසල අපි සනස දැන් පාඨකීය ප්‍රකටත් ඒ කතා කරන්නේ පාඨකීය ආපෝ එතනට මේ දැන් පොට්ටබ්බේ කියන කාරණෙත් එක්ක මුලින්ම ධාතු නිවීමේ දානවා. එතකොට අර සංඥාවත් එක්කද කතා කරන්නේ. පොට්ටබ්බේ කියන්නේ එසන්ස රූපණේ කියන කාරණේ ඒ පොට්ටබ්බේ කියන එකේ දැන් පොට්ටබ්බේ විශේෂ කතා කරන්නේ සංඥාව නෙමෙයි ප්‍රකට කාරණා. පොට්ටබ්බය කියන කාරණාව වෙනකොට පහසනේ. පහස කියන එක. පහස කියන කාරණා කතා කරන්නේ විදීමන සංඥාව එක තමයි. දැන් පොට්ටබ්බය කියන කාරණාව විග්‍රහ කරනකොට ගත්තොත් කාය සංපස්සජ වේදනා. ඊළඟට පොට්ටබ්බ සංඥා. පොට්ටබ්බ සංචේතනා. සත්‍යඨාන සූත්‍රයේ තියෙන දැන් රූප සංඥා. සද්ද ගන්ධ රස පොට්ටබ්බ සංඥායි. පොට්ටබ්බේ කියන නිර්වචනයකට පහස කියන නිර්වචනයකට හම්බෙන්නේ පහස කියන නිර්වචනයේට හම්බවීම තියෙන්නේ සංඥාවයි ඊළඟට පොට්ටබ්බේ කියන කාරණාව එක චේතනාවයි. පොට්ටබ්බ සංචේතන. පොට්ටබ්බ සංඥා. ඒ කියන්නේ පොට්ටබ්බ කියන වචනේ ඒ වචනේ අර්ථය ඉස්මතු වෙද්දී සංඥාවක් හමාරයි ඉස්මතු වෙන්නේ. නැත්නම් චේතනාවක්. එතකොට රූපණේ කියන එක එහෙම මේ පොඩ්ඩක් අපි කයත් එක්ක කතා කරද්දී එතකොට පොට්ටබ්බේට වඩා වෙන ප්‍රකටත්වයක් තමයි ප්‍රායෝගිකව රූපණේ කියනකොට ඒක ධාතුත් එක්ක බලනකොට නේ හම්බෙන්නේ. එහෙමයි. දැන් පඨවි ආපෝ තේජෝ කියන එක පොට්ටබ්බේත් එක්ක නෙමෙයි නේද? නෑ එතකොට ඇත්තටම අපි ඒ අර පරිගය විතරයි කතා කරන්න ඕනේ නැත්තේ. එහෙමයි සර්. ඒක හරියට මේ වගේ දැන් අපි හිතමුකෝ මට සනසෝගේ හිතුනේ. දැන් අපි කය ඇතුලේ කයේ මොකක් හරි වෙනසීමක් හරි ප්‍රකටත්වයක් එක්ක කතා කරද්දී කයයි පහසයි කියන තැනට යනකොට ධර්මස්ස එතන රූපණේ කියන එකට වඩා මේ සංඥාව කියන එක ප්‍රකට. දැන් අපිට මොන හරි දෙයක් හම්බ වෙනවා නම් අපි දැන් අර හැම එකක්ම දාගන්න යනවනේ. ඒකට හේතුව මේ අපි හිතමුකෝ වාහනයක් හදනවා කියලා ෆැක්ටරි එකකින් වාහනයක් හදනකොට රෝද නැත්තම් වාහනේ නෑ. රෝද ඕනේ වාහනේට. ඊළඟට වාහනේට සීට් ඕනේ. එන්ජින් එක ඕනේ. ඊළඟට බොඩිය ඕනේ වාහනේට. හැබැයි මේ වාහනේට ඕනේ වුණාට රෝද හදන මැෂින් එක තියෙනවනේ. ඒ රෝද හදන මැෂින් එක කතා කරනකොට කිසි විදිහකින් ඒකට සමීපයක් නැහැ සීට් පිළිබඳව. ඒකට සමීපයක් නැහැ එන්ජින් එක පිළිබඳව. අදාළම නැහැ. අපි හිතුවට මේ රෝදේ අරගෙන ගිහිල්ලා වාහනේ සෙට් කරන්න ළඟ එක සීට් තියෙනවා. ඒකට මේ එන්ජින් එක තියෙනවා, බොඩි එක තියෙනවා. නමුත් අර රෝද හදන මැෂින් එක ගත්තාම ඒතන ඒම කිසි අදාළත්වයක් නැහැ. එතකොට දැන් ධාතු වැටියට බලනකොට ධාතු විතරයි. ඒකට වෙන දෙයක් ආදේශ කරන්න කිව්වොත් එහෙම වන්න වරදිනවා. ඒක අර දැනුමත් එක්කම තමයි. දැනුමත් එක්කම යන්නේ. දැනුමින් ගැළපෙන්නක් කරන්නේ. දැන් අපි දන්නවනේ. අපි පැත්තකට ඉඳලා ඉදන්නේ වාහන නිෂ්පාදනය කරන ෆැක්ටරි එකකින් නිෂ්පාදනය කරනකොට රෝදේ ඇවිදිලා බොඩියට සෙට් වෙලා එන්ජින් එක ඇවිදිලා බොඩියට සෙට් වෙලා සීට් එකට සෙට් වෙලා
අපිට දැන් ඒක රෝද හදන තැනට ගියාම අපිට පේන්නේ නැහැ නේ. බොඩි එකට රෝද ටික සෙට් වෙනවා. අපි හිතලානේ අපි ඔක්කොම ටික මේ බලන්නේ. රෝද හදන තැනට ගියොත් රෝද හදනවා විතරයි. අන්නේ වගේ ධාතු වැඩිවොත් ධාතු විතරයි. සංඥා ස්කන්ධ බැලුවොත් ස්කන්ධ විතරයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් එහෙම වෙයිද? ප්‍රායෝගිකව දැන් ධාතු කියන එකත් එක්ක දැන් හරි නැත්නම් රූප කියන ස්වභාවයත් එක්ක සංඥාව කියන එකකුත් ප්‍රකට වීමක් තියෙනවා. මං කියන්නේ ධාතු විතරක් ප්‍රකට වෙනවා කියන එක දැන් මං කියන්නේ අපි ලෝකේ ඔය විමුක්ති කාමෙන් කියනන්ද දැන් සම්මත රූපේ කියන එක අසඤ්ඤයට යනවා කියපුවා. අසඤ්ඤයට යන්නේ ආට ඉස්සෙල්ලා එයා අරූපයට ගිහිල්ලා නේ සාමාන්‍ය. දැන් රූපී ස්වභාවයත් එක්ක අසඤ්ඤයට යන්නේ. අරූපයට ගිහපහම දැන් රූපී ස්වභාවයේ මම දන්නේ හනන හරිද කියලාද? රූපී ස්වභාවයේ බොරුවක් කියන එකත් එක්ක ඊට පස්සේ ඒත් එක්කම සංඥාවනේ අනිත් පැත්තට හම්බෙන්නේ. ඒකට සංඥාවත් බොරුවක් කියලා යන්නේ දැන් රූපේ. රූපී ස්වභාවය බොරුවක් නම් ඉතින් රූපී ස්වභාවයෙන්ම සංඥාව තියෙන්නේ කියලා. ඒකට නේද? ඒත් එක්කම සංඥාව කියන එකත් හම්බ වෙනවානේ. කියන එක දැන්. ඔව් එතකොට සංඥාව කියන එක හම්බෙන්නේ සංඥාවට ඒක ප්‍රත්‍යක්ෂ වෙනසයි. දැන් අපිට සාමාන්‍ය ජීවිතේ බලන්නකෝ. අපි දැන් කල්පනා කරන තදයි කියලා හම්බ වෙනකොට අපිට තද විතරනේ හම්බෙන්නේ. අපි හිතුවහම තමයි තද සංඥාවක් කියලා හම්බෙන්නේ. එතකොට අපිට හැබැයි වැරදි නැහැ. හරි. නමුත් ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ප්‍රත්‍යක්ෂය විතරක් ගත්තොත් එන්නේ ධාතුවට. අතන අපිට වෙන්නේ තව එකක් ඈඳලා එකතු කරගත්තනේ. තව එකක් තව මේකක් තියෙනවා. අද ගතියක් තියෙනවා. සංඥාවක් කියලා එකක් තියෙනවා. ඒ නිසා දෙකම තියෙනවා කියලා කිව්ලා දෙකම තියෙනවා. අද ගතියක් කියලා එකතු සංඥාවක් කියලා එකක් තියෙනවා. එහෙනම් මේ දෙකම එකට තියෙනවා. අපිට දෙකක් තිබිලා. අරක සම්බන්ධ කරා. නාම රූපේ කතා කරද්දී මම කියන්නේ පරිසම්පාදනයේ නාම රූපේ කියන කාරණේ. එතකොට ගන්න එතන තියෙන නාමයේ රූපේ අතර. ඒ කියන්නේ රූප මේ රූපී ස්වභාවය රූප සංඥා කියලා ගන්න පුළුවන් සන්නසෝ. ඒ කියන්නේ එතනත් අර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන නිසා. ඔව්. හැබැයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කියන කාරණාව නාම රූපේ කෙනෙකුට හම්බෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මම කියන්නේ නාම රූපේ කියන කාරණේ විතරක් ගත්තොත් පරිසම්පාදයෙන් තොරව සාමාන්‍ය. එතකොට ලෝකේ ඉන්න කෙනෙක් එක්කනේ. ඉන්න කෙනෙක් එක්ක. ඔව් ඉන්න කෙනෙක් එක්ක බලනකොට බොරුවක් නෙමෙයි ලෝකේ හම්බෙන්න අපි ගත්තොත් එහෙම අපිට කවදාවත් හිතනවද දැන් ඔයාලට මාව පේනකොට නෑ මෙතන අනුමුද සන්නාසි නෑ. මෙතන මට හිතෙච්ච සංඥාවක්. මෙතන මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ. ඒක ඇත්තටම සංඥාවකුයි රූපී ස්වභාවයකුයි ඔක්කොම එක ඇත්තටම ඉන්නවනේ. ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. හැබැයි ඒක ඇත්තක් වුණාට ඉතර වෙන්නේ නැහැ. එතකොට මම හරිද? එතකොට ගන්නවද? එතන රූපී ස්වභාවයත් එක්ක සංඥාවක් ප්‍රකට වීමක් කියන එක තියෙනවා. ඔව්. හැබැයි ඒක ඇත්තකුත් තමයි. ඉතර වෙන්නේ. ඉතර වෙන්නේ නැහැ. ඔව්. ඊතර වීමක් සිදු වෙන්නේ නැහැ. එතන ඇත්තක්. පැවැත්මක්, කාලයක්, තිබීමක් ඔක්කොම ටික තියෙනවා. ඊතර වීමක් ඉස්මතු වෙන්නේ නැහැ. ඒතකොට බලන්න බුදුරණවහන්සේ ඒ නාම රූපෙමයි ගන්නෙ. වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක විඥාන ප්‍රත්‍යයත් එක්ක පටිච්චසමුප්පාදයෙන් විස්තර කරනකොට ඊතර වීමක් හම්බෙන්නේ. මොකද දැන් අරූපයට යන කෙනත් එක්ක සමහර කල්පනා කරලා බලනවා නේද? අර හිතෙන්නේ. එයාට රූපී ස්වභාවය කොච්චර බොරුවක් කරනවද අන්තිමට සංඥා ප්‍රශ්නයක් කියනවා. ප්‍රශ්නයක්. කියන්නේ ලෝකෙ මාර්ගෙන් සවන්නාද අපිට රූපේ කියන එක විතරක් එහෙම මම කියන පරිසම්පාදයෙන් තොරව ධාතු කියන එක විතරක් ප්‍රකට වෙන්නේ නැහැ. ලෝකෙ මට්ටමින් නෑ. ලෝකෙ මට්ටමින් අනිවාර්යයෙන් සංඥාවකුත් එක්ක. ඒ කියන්නේ පටවි සංඥාවක් නේ තියෙනකම හඳුනා ගැනීමන්නේ. එතකොට ලෝකේ තියෙන එක.
එතකොට එතන දෙකක් යාට ගිහිලා තියෙනවා. තද ගතිය හඳුනාගත්තා. තද ගතිය හඳුනාගත්තා. දැන් මෙතන තියෙනවා පැවැත්මක්. තද ගතියක් හඳුනා ගැනීම පැවැත්මක් තියෙනවා. කාලයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා. යෙදීමක් තියෙනවා. ඊතර වීමක් නැහැ. ඇත්තටම ගන්නද අනිත් කාරණා වල වඩා එතන මේ විමුක්තිගාමීන්ට ප්‍රකට වෙන්නේ රූපේ සංඥා කියන එක. දැන් කියන්නේ. ඔව්. දැන් මේ විදීම කියන කාරණේට වඩා සාමාන්‍ය. සංඥාවේ තමයි ප්‍රත්‍යක්ෂක ප්‍රශ්නයක්. ඔව් විදීම ප්‍රකට වෙන විදියක් නැහැනේ. මොකද හේතු උපේක්ෂාවකට යනවා. එහෙම සර්. විමුක්තිකාමී කියන චින්තනයත් එක්ක. විමුක්තිකාමී නැත්තම් විදීම ප්‍රකට වෙනවා සැප ආස්වාදයට එක්ක. විමුක්තිකාමී උපරිමයට යනකොට විමුක්තිකාමී මූලික තේරි විදීම ප්‍රකට වෙනවා. ඒ සැප ලැබෙන රූප සමාධි සැප ලැබෙනවනේ. හැබැයි එතනින් එහාට යනකොට නොසලෙන ආනන්දයටපත් වෙන්නේ. ආනන්දයටපත් වෙනකොට විදීම ප්‍රකට වෙන්නේ කියන්නේ. ඒ කොහේ ප්‍රකටනේ උපේක්ෂාවනේ තියෙන්නේ. විදීමක් හම්බෙන්නේ නැහැ. නේද? සාමාන්‍ය කියලා අපි ඔහේ ඉන්නකොට අපිට නිකන් මුකුත් නැහැනේ. අපි මොනවා හරි දුකක් හරි සැපක් හරි ගන්නකොට අපිට විදීමක් කියලා හම්බෙන්නේ. ආයසනස් මට හිතෙන්නේ දැන් ප්‍රායෝගික දැන් අපි හිතනවා දැන් යෝනිසෝ මනසිකාර උපන්සිකීව කාරණෙත් එක්ක මේ එතකොට මානසිකාර කරනවා කියන එකත් එක්ක හැම වෙලෙම කටෘත්‍යයක් එතෙන්ද තියෙනවා. දැන් එතනදී මට ආයෙ දැන් සන්නන්ද මේ දැන් අපි පාඨවි කියලා ඇත්තටම සන්නස මානසික එන එක නැල්ලගන්නේ. පාඨවිය කියලා හරි ප්‍රකටත්වයේ කියන එක සන්නස යානේ. එතකොට සන්නස මානසිකාර දැන් පාඨවිය කියන ස්වභාවයෙන් එක්ක මානසිකාරයෙන් එතර වෙන කොහොමද සන්නස? අන්න ඒක තමයි ඔබට යෝනිසෝ කියලා දෙන්නේ. මානසිකාරය කියන මානසිකාරය නෙමෙයි මෙතන වැදගත් යෝනිසෝ. අපිට වැදගත් වෙලා තියෙන මානසිකාරයනේ. වැදගත් මානසිකාරය නෙමෙයි යෝනිසෝ කියන එක. මානසිකාරය කොහොමත් අපිට මානසිකාරයක් තියෙනවා. මානසිකාරයට පැවැත්මක් හම්බෙන්නේ නැහැ. මොනවා හරි මානසිකාර කරනවා. හැබැයි අපේ මානසිකාරය අපි ගත්තාම දැන් එක එක දේවල් එක ගත්තාම ඒ දේත් එක්ක අපට ඒ යෝනිසෝ අයෝනිසෝ වෙන් කර ගන්න පුළුවන්. මම අර අසුබ නිමිත්ත ගැන කතා කරේ. ඒකේ තියෙන දේම. දැන් අපි මානසිකාරය කියනකොට අපි හැම වෙලෙම පිට තියෙන දේට සනක් දෙන්නේ නැහැ. දැන් මානසිකාර කළ යුත්තේ දැන් අපි නොදන්නා දෙයක් තියෙනවා. නොදන්නා දෙයක් තියෙනවා. නොදන්න එක ගානක් හදන්න නැත්නම් මොනවා හරි හොයාගන්න. කවදාවත් දන්නේ නැති දෙයක්. එතකොට ඇයි අපි ඒ දන්නේ නැති දෙයට ඒක හොයන්න මානසිකාර කරන්න ගන්නකොට අපට දන්න ගැළපෙන හරි කියලා හම්බෙන කැලක් විතර දාන්නේ. එතකොට අපි අර මානසිකාර කියන වචනය තුලින් යෝනිසෝ කියලා ඉස්මතු වෙච්ච කාරණාවක් එදින්නේ නැහැ. මොකද ඒ කියපු කාරණාව නෙමෙයි හොයන්නේ. ඒකට විතරමයි ඒකයි. ඇති තතු. ඒ කියන්නේ යෝනිසෝ කියන එකේ ඇත්තටම අර්ථය ඇති තතු ලෙසටම. ඒ කියන්නේ එහි ඇති ලෙසටම. දැන් අපි එහි ඇති ලෙසටම කියන කාරණාවට නැතුව අපි යනවා අපේ පැත්තෙන් ටික දාගෙන. ඒකෝර මානසිකාරය වුණාට වැඩක් නැහැ. මානසිකාරය බලනෝනේ යෝනිසෝද අයෝනිසෝද කියලා. අයෝනිසෝ වෙන්නේ එහි තතු ඒ විදිහටම බලන්නේ නැතිකම. ඒකට අපි තව ටිකක් දානවා. අන්න අයෝනිසෝ. අයෝනිසෝ කියන්නේ වැරදි විදිහට කියන කාරණා හරි. වැරදි විදිහට කියන්නේ පිට අර ගත්ත කාරණාව එකම නෙවෙයි. ඒකට වෙනස් විදිහට තව ටිකක් දාගත්තා. ඒ නිසා නියන එක වැරදි. ඒකේ තියෙන විදිහටම නැතිකමින් තමයි අයෝනිසෝ. මේ වන්සල්ද එතනදී මේ අතීතය කියන එක දැන් හිතන්නකො ගන්නස එක එක විදිහට එක එක පරිහාරයෙන් බුදුරණන් දේශනා කරනවා. ඒක ගන්නස දැන් මේ කියන මානසිකාර්ය මට ප්‍රශ්නේ තියෙන්නේ මානසිකාර්ය කියන එක
අපි කොහොමද සවනද මාර්ගික මම කියන වැඩ පිළිවෙල කියන මානසිකාරයක් කරන යෝනිසෝ මානසිකාරයක් කියමුකෝ. එතකොට සවනස එතන කියන පුද්ගලත්වයක් එතනට පුද්ගලත්වයක් අනිවාර්යයෙන්ම එනවා. එතකොට හැබැයි මානසිකාරය කියන එකෙන් කොහොමද සවනස දැන් ඒ විදිහටම මෙනෙහි කිරීම තුළින් ඔය කියන භාෂිකින්ද මානසිකාරයෙන් මුත් එතන එනවා. ඔව් ඒක තමයි ඒ බුදුරණවහන්සේ පෙන්වපු යෝනිසෝමනසිකාරය කියන එක සමාජීය වචනයකින් පෙන්වන්නේ. හැබැයි ඒ යෝනිසෝමනසිකාරය ඉපදීමට දුන්න දේ තමයි ලෝකයේ තියෙන කාරණාවට එහා ගියපු දෙයකින් ඊතර වීමක් හම්බ වෙනවා. හැබැයි යෝනිසෝමනසිකාරය කියන කාරණාව බුදුරණවහන්සේ වචනයක් නෙමෙයි. ඒක ලෝකයට අදාළයි. දුන්න දේ තමයි වෙනස. යෝනිසෝමනසිකාරය වීම සඳහා දුන්න දෙයි වෙනස. ඒ දේ තුලින් හරියටම යෝනිසෝමනසිකාරය වෙනවා නම් ලෝකේ කතා කරන්න බැරි විග්‍රහයක් ඊතර වීමක් ඉස්මතු වෙනවා. දැන් අපි හිතමුකෝ මොනවා හරි ගානක් හදන්න ගන්නකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් උසස් පෙළ කරන්න අනුකල්පන ඉගෙන ගන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට මෙයාට ඒ කියලා දෙන කාරණාවටම අවධානය යොමු කරගෙන හිටියොත් දැන් එයා හිතනවා දැන් අපි මෙව්වා ඉගෙන ගත්තා කියලා ඒව දාන්න නැතුව ඒකටම අවධානය යොමු වෙලා හිටියොත් අන්න දැන් ජීවිතේ ගානක් දකිනකොට ජීවිතෙන් තමන් ගණන් හදන්න එයාට දැන් ඒක පේනකොටම අර දැන් අනුකලන එක පේන්නේ. ඇයි දැන් ඒකටම එයා යොමු වෙලා. හැබැයි මුලින් ඒකටම යොමු වෙන්නේ නැතුව තමන්ගේ පැත්තට යොමු වෙලා කිව්වොත් බෑ. දැන් අෂ්ටික සංඥා පුරු කරනවා කියමු කෙනෙක්. ඇට හැටියට. ඒතකොට එතන යෝනිසෝමනසිකාරය. ඇට හැටියට බලන්න. ඒතකොට එයාට ඇට අෂ්ටික හැටියටම යෝනිසෝමනසිකාරය. ඒ කියන්නේ එතන දැන් අස්තිමයි පේන්නේ. අස්ති විදිහටම බලන්න කියලා දැන් කියලා දෙනවා. ඒකටම එයා යනවා. දැන් එයාට පේනෙන්න ගියොත් එහෙම එතන සම් ටිකක් මස් ටිකක් තියෙනවා කියලා අස්ති කියන කාරණාව වෙන්නේ නැහැ. අර කියපු කාරණාවට අනුගත වෙන්නට ඕනේ. දැන් එතන ලෝකෙ පැත්තෙ වෙන්නේ. ඇත්තටම අස්ති කියලා දාගත්තේ ඒත් අපි පැත්තක් ඇවිදින්නන්නේ. තාම කාන්තාවක් දකිනකොට කාන්තාව රූපයේදී ලස්සන කියන කාරණාව ඒත් අපි දාගත්ත එකක් මස් කියන එක හැඩතල ලස්සන ඔක්කොම අපි පැත්තත් එක්ක. හැබැයි ලෝකේ පැත්තෙන් වුණාට මේක හැඩතලයක්. මේකේ තියෙන්නේ පට වියාපෝ ටික. මේ කුණු වෙන ටික. මේකට ඇලෙන්න ඕනේ නැහැ කියලා ලෝකේ පැත්තේ බලනකොට ඒක යෝනිසෝ. ඒක ලෝකේ පැත්තේ. ඒක යෝනිසෝමනසිකාරය. බුදුරණවහන්සේ ඊට හදයක් දුන්නා. දැන් අතෙන්දත් ලෝකේ පවතිනා වූ දේහි තතු ඇත්තදී. ලෝකේ පවතිනා වූ දෙහි ඇත්තදී. ලෝකේ පවතිනා වූ ඇත්තදී කියනකොට අපි ඒකට අනිවාර්යෙන් අනුගතයි. අපිත් පැවැත්මත් එක්ක තියෙන. මේ මානසිකාරය අපිත් එක්ක සම්බන්ධයි. අපි බලෙන් ඒකට පිටින් පේන නිමිත්තකට කාන්තා රූපයක් දකිනකොට ඒකේ ලස්සන ස්වභාවය බලන්නේ නැතුව නිමිත්ත අපි බලන්නේ හැබැයි අපේ මානසිකාරය තමයි. ඒකට මෙතන පදනම ලෝකේනේ. පදනම ලෝකේ නිසා අපිත් අයිති ලෝකෙට. අපිත් ලෝකෙ ඉන්නේ. ඒතර අපිත් ලෝකෙ ඉද්දි අපිත් මේ ලෝකයේ තියෙන සතුත් එක්කම ඇත්තත් එක්ක සම්බන්ධයි. ඒකත් එක්ක මානසිකාර කරනවා. එතකොට ඒක යෝනිසෝ මානසිකාරය. ඒතර වෙන්නේ නැහැ. රාගය කියන කාරණාව වෙන්නේ නැහැ. හැබැයි බුදුරණවහන්සේ වෙ දුන්න කාරණාව ඊට වෙනස්. යෝනිසෝ මානසිකාරය එකයි. ඒක වෙනස් නැහැ. දැන් අතනදී නම් කාන්තා රූපයක් දැක්කහම නැත්තම් මොන හරි ඇත්ත තියෙන ස්වභාවය හරියටම ඇත්ත හොයන ගත්තාම එතන යෝනිසෝ මනසිකාරය හොයනකොට මේ අපි සම්බන්ධයි කියන්නේ අපි අලුත් කෙනෙක් නෙමෙයි ලෝකයේ ඇත්ත. දැන් අපි කතා කරන්නේ මේක ලෝකෙම තියෙන සත්‍යයක් නේ ආයි අලුත් දෙයක් නෙමෙයිනේ. ඒක සමාජ කතා ඇත්ත ඒක. ඒ නිසා අපි සම්බන්ධ වූවා හෝ නොවුවා හෝ ලෝකයේ තියෙන ඇත්තමයි. අපි සම්බන්ධ වෙනවා මේ ලෝකයේ ඇත්තත් එක්ක අවිවවා ගියාම අන්න පුජ්‍යලියෙකුට ආවෙන එක රාගය හිතන්න යනවා. එතකොට අර අධිසතු නෙමෙයි යන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය තමයි හරියට බැලුවොත්. අතරදී තියෙන්නේ ධර්මයේදී ඒ විදිහේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ලෝකයේ හා තියෙන විග්‍රහය එක්ක නෙමෙයි තියෙන්නේ. දැන් උදාහරණේ පඨවි ධාතුව ගත්තාම
කක්කල කරිකත උපාදින්න. දැන් ඒ කියන කාරණාව බලන්න අපට ලෝකයේ ඇති තියෙන ලෝකයේ ස්වභාවය කියන කාරණාවට අදාළ කිසි දෙයක් නැහැ. මානසිකාරය කරන්න. ඒතර අතන විතරක් මානසිකාරය කරනකොට නිකයි මේ අසාමාන්‍යකම කියන්නේ එතන. ඊතර වීමක් ඉස්මතු වෙනවා කියන්නේ දැන් අපිට එතනදී අපට යොමු වෙන්නෙම ඉන්න තියනවා කියන කාරණාව ගිහිල්ලානේ තියෙන්නේ. තියනවා කියන කාරණාව නොයන්නට තමයි බුදුරණවහන්සේ අර වචන ටික දීලා තියෙන්නේ. ඒ මානසිකාර්යයේ යෝනිසෝ වීමට තියනවා කියන කාරණාවක් නොයෙදෙන්නට. නැත්නම් අපිට තියෙන දෙයක් නැහැ ඉන්නේ. ඒක නොයෙදෙන්නට බුදුරණවහන්සේ වචන ටිකක් දුන්නා. පඨවි කියනකොට කක්කල කරිකත උපාදින්න කිව්වා. පටිච්චසමුපාදයේදී එහෙම තව විස්තරයක් කිව්වා. අර තියනවා කියන කාරණා නොයෙදෙන්නට. ීමස්මින් සති ඉදං හොත ීමස්සුප්පා ඉදං උප්පජිත කියනකොට තියනවා කියන කාරණාව වෙදෙන්නේ නැහැ. ඒක නොයෙදෙන්නට වචන ටිකක් දුන්නා. සම්මතනේ දැන් ඔතනදී ප්‍රායෝගිකව අත්‍යත් එහෙමද? අපිට මානසිකාරයක්කුයි මානසිකාර කරන දේකුයි සම්පූර්ණ දෙකක් වෙනවා. ඔව්. එතකොට අන්නේ ඒ සබහාගත එක්ක සම්පූර්ණ ඉතර වීමක් හම්බෙන්නේ නැහැ. එතකොට නේ මානසිකාර කරන දේකුයි දෙකක් වෙනකොට අපි එතෙන්ද කියපු කාරණාව ඇහුවේ නැහැ කියන එක නෝනේ. ඒ නේද අපිට දැන් මෙතනදී දැන් අපි ඇත්තටම මෙතන මනසයි දැන් මොකද අරමුණක් නේ මනස පාඩවි කියලා අපි අරමුණක් කරනවා. හැබැයි සානස මේ වාචික කියපු ක්‍රමෙට එතකොට දැන් ඒකටම අනුගත වෙනවා කියන බාහිරින් යන කාරණේට අර කාරණේට දැන් අපි හිත යනවා නම් සානස මේ දැන් මෙතන මේ දෙපැත්තකට ගිහිල්ලා කරස්මක් තියනවා කියන්නේ බෑ එයාල් ප්‍රායෝගික කරන්නේ දැන් මේ බුදුරණවහන්සේ ඔක කරන්නේ ඔක දකින්නනේ කියන්නේ මන ප්‍රඥාවෙන්. එහෙමයි සර්. දැන් අපි ඔක ප්‍රායෝගික කරන්න යන්න හදනවා. එහෙමයි. ප්‍රායෝගික කරන්න බෑ. බෑ එහෙමයි සර්. ඒක ප්‍රඥාව කරන වැඩක්. එහෙමයි සර්. ආයි ප්‍රඥාව කරන්න ඕන වැඩි. එහෙමයි. අපි දැන් මෙතනත් මනස ආරමුණයිනේ කියලා. එහෙමයි සර්. අපි ඒක කරන්න යනවා. යෝනිසමනසිකාරය විතරයි. එහෙමයි. ඒ කෙනුයි ප්‍රඥාව වෙන්නේ. ඒ කෙනුයි දකින්නේ මනය අරමුණයි විඥාන එකතු වීම මෙහාටගත්ත කියන එක. එහෙමයි සර්. අපිට හැම වෙලේම යන එකක් තියෙනවා අර දේශන දැනුමත් එක්ක එන එක නේද? දැනුමත් එක්ක වෙන එක. දැන් පටවි කියනකොට දැන් හරි බලනවා තද ගතිය. දැන් මෙතන කය පහස විඥාන එකතු වීමෙන් හටගත්තා. දැන් අයි මොකද්ද මේ කරන්නේ ප්‍රායෝගික කරන්න යනවා ඒක. එහෙමයි. ප්‍රායෝගික කරන්නේ කවුද? මම. යෝනිසමනසිකාරය වෙන්නෙත් නැහැ. ප්‍රායෝගිකව වෙන්නෙත් නැහැ. ප්‍රායෝගිකව අපි ලෝකයේ පැත්තේ දෙයක් කරන්නේ. ඒ කියන්නේ මේ යෝනිසමනසිකාරය කියන බුදුරහණන්සේ දුන්නාර්ථයේ මේ අනිවාර්යයෙන්ම සමහර ඉතර වෙනවම තමයි එතනදී. යෝනිසමනසිකාරය ඉපදුනා නම් ඉතර වෙනවම. අපිට යෝනිසමනසිකාරයට එන්න ඉඩ දෙන්නේ නැහැ හැම වෙලෙම මේ අර මොකද අපිට ගිහිල්ලා තියෙනවනේ හැම වෙලෙම මේ ප්‍රායෝගික ජීවිතයේ දැන් අත්දකින්න තියෙන දෙයක් කියලා ගිහිලා තියෙන නිසා අත්දකින්න තියෙන දේ අහන්න එපා. අපි වෙන කරුණනේ දැන් ඔන්න අපිට පටවි විතරයි ඇහෙන්නේ. හොඳද? පටවි ගැන දාරු කීරියට ඔන්නක දිට්ඨිවන්ත. එච්චර නෙවෙයි. දැන් අපිට පටවි ගැන ඇහෙන්න අපි දන්නවා මානසිකාරය කියලා එකක් තියෙනවා මනෝජය මනෝවිඤ්ඤාණ එකතු වීමෙන්. දැන් අපි වෙන එකක් නෙමෙයි හොයන්නේ. දැන් පටවි විතරයි අපට ඇහෙන්නේ. පටවි ගැන ඇහෙන්නේ. අපිට දැන් අපි වෙන ඒවා දන්නවා. මනෝජය මනෝවිඤ්ඤාණ එකතු වී මානසිකාරයෙන් හට ගන්නවා කියලා. ඒක වෙන එකක් නෙවෙයි. අපි අර දැනුම මෙතන දාගන්නවා. මෙතන තියෙන මේ ඇහෙන දේ දුර ඇත්ත හොයන්නේ. ඇත්ත කියන්නේ එතන කියලා දෙන දේ තුල ස්වභාවය වෙන්නේ නේ. මේ මම සාසේ කලින් හිතන් හිටියේ දැන් මම දැන් මේක හරිද කියලානේ. දැන් ඔතන අජ්ජත් පටවි ධාතු කතා කරනවානේ. එතන සවනස අපි බාහිරක මොකද්ද කියලා සම්මත මතු කරන්නේ. බාහිරක මොකද්ද කියලා. දැන් එතන සවනස අජ්ජත්තේ කියලා මේ දැන් පටවි කියන ස්වභාවය කියන ඉස්මතු වෙන්නේ අජ්ජත් පහිතාවත් ඒ කියන්නේ බාහිර පටවි ධාතුවක් තියෙන නිසා අජ්ජත් කියන කාරණේ. ඔව්. ඒක මුලින් කියන බුදුරණවහන්සේ පටවි තියෙන එක එහෙම අංජන බෙදක දෙකක් තියෙනවා කියනවානේ. එහෙම සර් එතකොට ඒක අජ්ජ බහිද්දා කියන එක මොකද්ද කියන්නේ? ඔව් නමුත් දැන් යමක් ප්‍රකට වෙන්නේ අජ්ජත බහිද්දා එක්කනේ.
එහෙමයි. නැත්නම් ප්‍රකට ඒ අර්ථයෙන්ම සවනස එතන කියන්නේ. ඒ අර්ථයෙන්ම අජ්‍යත බහිද්දා එන්නේ ප්‍රකට වෙනවා කියන්නේ. පටවි කියලා ප්‍රකට වෙන්නේ මෙන්නනේ. එහෙමයි. දැන් අපිට කවදාවත් බැහැනේ සැපක් මනින්න දුක නැතුව. එහෙමයි සර්. එතකොට අපිට ගතිය කියන කාරණාව හරිය මේ ඕනම දෙයක්. අන්න ඒක තමයි හතිපට්ඨාන ගැඹුරින් අජ්‍යත බහිද්දා විග්‍රහ වෙන්නේ. අජ්‍යත බහිද්දා කියන පැනවීමක් නැත්නම් ලෝකේ කතා වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අජ්‍යත බහිද්දා පැනවීමක් තියෙනවා. මම ඉන්න නිසා මට බාහිර තියෙනවමනේ. එතකොට ඒක තමයි මූලිකම කාරණා. දැන් පෙන්නන්න ඉස්සල්ලාම තියෙන පටවියක් එක්කනේ. පටවි කියන තදගතිය කියන කාරණාවක් තියෙනවා. තදගතිය කියන කොට තදගතිය හම් වෙනවා අජ්‍යත බහිද්දා වශයෙන්. දැන් ඒතර බුදුරණවහන්සේ දැන් අජ්‍යත බහිද්දා වශයෙන් හම් වෙනවා කියන අපිට අජ්‍යත බහිද්දා වෙනින් වශයෙන් හොයන්න පුළුවන් ලෝකේ තියෙන දේ බලනකොට. එතකොට එතනදිත් ඇත්තක් හම් වෙනවා. අජ්‍යත පටවිය මෙහෙමයි බහිද්දා පටවිය මෙහෙමයි. හැබැයි ඊතර වීම කියන කාරණාව හම්බෙන්නේ නැහැ. බල බුදුරණවහන්සේ දුන්නේ ඊතර වීම කියන කාරණා ඉස්මතු කරන්නේ නේ. පැවැත්මක් තියෙන එක තියෙන දෙයක් විග්‍රහ කරන්නේ නෙමෙයි. දැන් පිටන තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි අර මේකත් ඇත්තනේ. එහෙමයි සර්. බොරු නෙමෙයි. අජ්‍යත් වෙනම එකක් තියෙනවා බහිද්දා වෙනම එකක් තියෙනවා. අජ්‍යත් මේක බහිද්දා වෙනම මේක අපිට මේක හොඳට තේරෙනවා. හොඳට වැටහෙනවා. හොඳට මේක හරිය නොවැළි ලෝකෙට ඉන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි පැවැත්ම තියෙන විදියමයි. ඒක ලෝකයේ ලෞකික ප්‍රතිපදාව. අර බුදුරජාණන් වහන්සේට විතරක් ආවෙන එක දෙන පිටින් ඇහෙන ටික. ඕකනේ මේක ලෝකෝත්තර වෙන්නේ. තමන්ගේ කියාවකින් නෙමෙයි ලෝක වෙන්නේ. තමන්ගේ කියාවකුත් ඕනේ. නමුත් අර ඇහෙන ටිකෙන් ප්‍රධාන දෙයක් තියෙනවා. එතකොට ඇහෙන ටිකේ නම් පිළිලක් තියෙනවනේ. ඒකෙදි මේ ලෝකයේ ඇත්තට තිබ්බට බහිද්දා කියලා අජත්ත කියලා අපට මොකටද? ඒක අපි දන්න දේවල් නේ මොකටද අපට ඒක? අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කාවෙන එකක් තියෙනවා. මේක මේ පිළිවෙලකට මේ ඊතර වෙන්න ඕන විදිහට කුළු ගන්න එක. අර ටික අපට අදාළ නැහැ. ඇත්ත වුණත් අපට අදාළ නැහැ. දැන් සවනසමට ඔය කිය තව එකක් මතක් වුණේ දැන් අපි පටවි කියලා දැන් ගන්න අජත්ත කියලා දැන් ඒත් එක්ක දැන් පටවියත් එක්කත් බාහිරක් එක්කනේ කනේ. ඒක සවනස දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව කාරණේ දැන් ඕකයි මානසිකාර කිරීමකුත් තියෙනවානේ. ඒත් එක්ක පැවැත්මක් තියෙනවා සවනස ඒකට. අපි දන්නද එහෙම හිතන්නේ කිව්වොත් එහෙම වරද? ඉක්මවයමනේ. ඉක්මවයම. බුදුරණන්සේ. ඔව්. දැන් අපි ආයෙ වෙන එකක් නේ කරන්නේ. දැන් අපි දැන් ආයෙ පිටින් ආයෙ අපි දැන් වෙන දැනුමක් අරගෙන තියෙනවා. මෙතනත් පැවැත්මක් නේ තියෙන්නේ. එහෙනම් මේ පැවැත්ම ගැන හිතන්න ඕනේ. ඒ දැන් අපි කියන එක ගැන හිතන්නේ නැත්තේ. එහෙමයි. දැන් ඒක දැන් අපි ඇහිච්ච දේ ගැන හිතන්නේ නැත්තේ. කලින් ඇහිච්ච දේ මේකට දාගන්නවා. එහෙමයි. මෙතනත් පැවැත්මක් තියෙන්නේ. හරි දැන් මේ පැවැත්මත් මෙහෙමයි තියෙන්නේ. එහෙමයි. කියලා මේ දැන් දාගන්න යනවා කලින් ඇහිච්ච දෙයක් ඔස්සේ. දැන් ඇහිලා නැහැ එහෙම එකක්. දැන් හැදින පටවි කියන්නේ මොකද්ද කියන එක. අරව කලින් ඇහිච්ච එක. දැන් අපි මේ හැම වෙලෙම අර කරන්න යනවා ප්‍රතිපදාවක්. එහෙමයි සන්න. මම ප්‍රතිපදාවක් කරන්න යනවා. අපි බලන්නේ නැහැ මේ කියන කාරණාව මොකද්ද කියන්නේ කියන එක. ඒව ඇත්තනේ හැබැයි. ඕනෝකයි තියෙන්නේ. ඒව ඇත්ත. ඒකට අහු වෙනවා. අහු වෙනවා. ඇත්තනේ ඉතින්. ඇත්තට අපි අහු වෙනවා. අපි ඇත්ත හොයනවනම් ඇත්තට අහු වෙනවනේ. හැබැයි ලෝකයේ ඇත්තනේ. ලෝකෝත්තර නෙමෙයි. දැන් මම තව ප්‍රශ්නයක් නේ. දැන් සම්මත ලෝකේ ඉඳ විමුක්තිකාමී දැන් ප්‍රාගිකව තියෙන සවන්නන්ස දැන් අර කිව්වාගේ රූපේ සංඥාවෙන් ඒගොල්ලන් ප්‍රාගිකම ප්‍රශ්නයක්. දැන් මට ඉතින් අපි දැන් ඊටත් එහා ගිහිල්ලා අපිට දැන් හිතන්න විදීම ගත්තා. විදීම දුකයි සැපයි. දැන් අදුක්කම සුඛයත් සවන්නන්ස මාර්ගයේදී හම්බෙන එක නෙමෙයි බුදුරණන්සේ. ඔව් අවිද්‍යාව. එතකොට සවන්නන්ස අපි ඒවත් මේ දැනුමෙන් හාගන්න අර කියන්නේ ඒ දැනුම ඒ කියන්නේ දැනුම මේ දැනුමත් එක්ක කල්පනා කරන්න ගිහිල්ලා සවන්නන්ස මේ ඒ කියන්නේ මේ ධර්මයට ඉක්මවා ගිහිල්ලා වෙන පැත්තකට යන අවස්ථාවක් වැඩි නේ. දැන් එතන අපි ප්‍රායෝගික හම්බෙන එකට එහා වෙන එකක් වෙනවා. වෙන එකක් හොදනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව සිහිය පවත්වන්න අමාරුයි. ඇත්තටම ප්‍රායෝගික සිහිය පවත්වන්න ඉස්සල්ලාම මේ කියපු දේ ඇහෙන්නට ඕනේ. දැන් අපි ගත්තොත් දැන් අදුක්කම සුඛනේ විඳින්නේ හතරවෙනි ධ්‍යානෙන් එහා ඔක්කොමල. එහෙම. එතකොට අදුක්කම සුඛයේ විඳින ක්‍රමය වෙනස් වෙනවා. ආකාශයට යනකොට ආකාසනන්තයට. එහෙම. ඊළඟ ක්‍රමය වෙනස් වෙනවා. විඥානං චාති යනකොට. එබැවින් සියානට විදීම නෙමෙයි නෑ අදුක්කම සුඛ විදීම හම්බෙන්නේ නැහැ. විඳින දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි ඔන්න මම විතක් වලනවා. හරිෂෝ. මම දාන වලනවා.
හරි ෂෝක් රස. දැන් මට මේක විතවදයක් අම්මෝ පදයක් වලදන්න බෑ. දැන් මම බඩ දානේ වලදනවා. දැන් බඩ පිල්ල අම්මෝ දැන් වලදන්න බෑ. ඒකට කලකිරීම. විදීමට කලකිරුණාද? එහෙම නැත්නම් විදීමට පාදක වෙච්ච කාරණා දෙන බාධකතර කලකිරුණාද? විදීමට පාදක වෙච්ච කාරණායි බාධකතර කලකිරුණා. හැබැයි මට තේරෙන්නේ මේ මහ දුක් විදීමක් නේ. ඇත්තට මට ඒක නෙමෙයි තේරෙන්නේ. හැබැයි ඇත්තටම මට ඒක තේරුණාට මම තේරුම් ගත්තේ කරුණ එක. විදීම නෙමෙයි. අන්නේ වගේ තමයි අදුක්කම සුඛ විදීම කියන කාරණාවේදී විදීමේ පාදකත්වය එක්ක විදීම වැඩි කියලා හම්බ වෙනවා. ඒ විදිහින් ඒකත් එක්ක. ඒකට විදීම කියන කාරණාව යථාර්ථය හම්බෙන්නේ. ඒ කියන්නේ ආයේ නීව සංඥා නාසඤ්ඤා වල අදුක්කම සුඛයක් විදිහින්. එහෙමයි සර්. ඒත් විදිහින් අදුක්කම සුඛය. ඒ කියන්නේ ඇත්තටම එතන එතකොට ඒත යෝනිසෝ මනසිකාරයෙන් දීලා තියෙන සංස විදීම ස්පර්ශයෙන් විදීම කියන්නේ. එතකොට අපි ඒත් ඉතින් බලන්න නිසන් ස්පර්ශයෙන් තියෙන විදීමක් තියෙනවා කියන එක. හැබැයි ඉතින් ඊයේ විදීම හම්බෙන්නේ නැති තැනටත් විදීම දාගන්න. විදීම දාගන්න. ඒ කියන්නේ අපිට දැන් ඕනේ කොහොම හරි හරියට තියෙන විදියක්. එහෙමයි සර්. ඒ කියන්නේ අපිට පැවැත්මක් ඕනේ. එහෙමයි සර්. ඊතර වෙන්න ඕනේ. එහෙම පැවැත්මක් ඕනේ. විදීම හරියට තියෙන විදිය ඕනේ. සංඥා හරියට තියෙන විදිය ඕනේ. ඒ කියන කාරණාවෙම ඒ හැඟීම තුන විස්මතුලා ඉවරයි පැවැත්මක් ඕනේ කියලා. ඊතර වීමක් නෙමෙයි. ඇත්තටම ඉතින් මේ ඒ අන්න තීර්ථික සනාව කාර්යිකත්වයට හම්බෙන දෙයටම ගිහිල්ලා තියෙනවා නේ ඒගොල්ලෝ. කියන්නේ ඇත්ත ඒ කියන්නේ සත්‍යවාදී බවක් ලෝකයේ මට්ටමේ සත්‍යවාදී බව තියෙනවා. අරක වෙනනේ බුදුරජාණන් වහන්සේ. ඒකට ඇහිලා නෑනේ. එහෙනම් කොච්චර එම්බුරු එකක්ද බුදුරජාණන් ඒක. ඒකනේ බලන්න එතකොට මේක පොඩි හරි වෙනසක් කරන්න කිව්වේ. හරි වුණාට හරි කියන දේ අපට තේරෙන දේ හරි. හැබැයි ඊතර වෙන්නේ. දැන් ඇත්තටම බහිද්දා පටවියක් අපට තේරෙන විස්තර කරන්න ප්‍රශ්නයක් නෑ. හරි ඒක. දැන් ධාතු විග්‍රහ කරනකොට බහිද්දා පටවියක්. දැන් අපට ඕන දේ කල්පනා කරන්න පුළුවන්. මේක අජ්ජත් ආයතනින් බාහිර අපට තියෙන කරුණ බහිද්ද. හැබැයි ඒක ලෝකයේ ඇත්ත. අර බුදුරජාණන් වහන්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේට හිතුණ කියන්නේ මන්දෝත්සාහය වුණ ධර්ම දේශනා කරන්නේ. එහෙම හිතච්ච බුදුරජාණන් වහන්සේට අපි හිතමුකෝ ගණිතඥයෙක් විද්‍යාඥයෙක් හරියටම යමක් පෙන්වන්න කරනවා කියනකොට අපි එයා කියපු කාරණාවටම යනවනේ. තව දේවල් තියෙන්න පුළුවන් හරි දේවල්. නමුත් අර ගාන විසඳන්න බෑ එහෙම කියලා. අපි හිතමු ගානක් හදන් යනකොට ලස්සන විසඳීගෙන යන්න පුළුවන්. අනුකලනේ ගානක් හදන් යනකොට ලඝු වලින් දාලා ත්‍රිකෝණමිතියෙන් දාලා ලස්සනට ගැලපෙන්න පුළුවන්. අවසානට උත්තරේ එන්නේ නැහැ. හැබැයි මුලින් හැදෙනවා. අවසානට උත්තරේ එන්නේ නැහැ. එතකොට අවසානට උත්තරේ එන්නේ නැත්නම් මුල් ටික ඔක්කොම වැඩක් නැහැ. වෙනම ක්‍රමයක් ආයේ තියෙනවා හදන්න. දැන් ගාන හදනකොට එක එක ක්‍රම තියෙනවනේ. අවසානින් දක්වාම හැදීගෙන කියලා උත්තරේ නැත්නම් ඒ ගාන හදපු මුල් ක්‍රමයේ ඉඳලා වැරදි. හැබැයි මුල් ක්‍රමයේ හදපු ක්‍රමේ හරි. උත්තරයට සාපේක්ෂව වැරදි. එහෙනම් වෙනම ක්‍රමයක් ඕනේ. අන්නේ වගේ තමයි බුදුරණවහන්සේ දෙන ධර්මයේ. බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ සම්පූර්ණයෙන්ම වෙනම ක්‍රමයකින් ඒ ටික විතරමයි. අර ටික හරි වුණා කියලා නම් වැඩක් නැහැ. අපේ ලෝකේ අපි ඇත්තක් වෙනස අපිට ඇත්ත ඔක්කොම හරියනවද? ඔන්න ඕකයි වැඩේ තියෙන්නේ. ඊතරම් ප්‍රතිපදා වෙන්නේ නැහැ. නෑ අයසන්ස ඒ මොකක්ද? අද අජ්ජත් පරිවිදාතුව මොනවගේ දිගා කියන්නේ කෙස්ටම් නේද කියන උසානදී මොකද්ද අපි කෙස් වලට පරිවිදාතුව දාගන්න. හැබැයි මේ තද ස්වභාවය කෙස් ප්‍රකට වෙන තද ස්වභාවය කියන එක නිස්මඩ. අපි දැන් කෙස් කියලා කල්පනා කරන්න කිව්වොත් එහෙම අපිට අය යන්නේ සංඥාවට. ඔව්. එතකොට සංඥාව. එතකොට මේ ඒ දීලා තියෙන සානද දැන් කයත් එක්ක දීලා තියෙන්නේ මේ කයින් ප්‍රකට වන ස්වභාවය ඉස්මතු කරන්න. ඒකමයි අනික අජ්ජත්තන විග්‍රහ කරේ. අජ්ජත්තේ ගතිය කයින් ප්‍රකට වීම. ඒකම ඉස්මතු කරන්න දුන්නේ. දැන් අපිට බලන්නකො කොහොමද ඉන්නේ නැද්ද කියලා. ඉතින් අනිත් ඒවා කියන්න පුළුවන් නේ. එහෙමයි. තවත් දේවල් කතා කරන්න පුළුවන් නේ. ඒකද බුදුරණස් දුන්නේ සීමාවකට. ඒකෝට ඒකාන්තේ පටවි තියනවා කියලා ගිහිල්ලා පටවි තියනවා කියලා ගිහිල්ලා ඉවරයි.
අපි අර සීමාව බුදුරණවහන්සේ වෙන්නපු සීමාවට කොටු වෙන්න කැමති නෑ. ඒ කියන්නේ තව ඇත්තක් තියෙන නිසා. ඊතරොට ඇත්තට කැමති නේ. ලෝකයේ ඇත්තට කැමති. ඇත්තටම නේද ඒකෙත් අපිට ගිහලා දින්නේ අර සංඥා පැත්තට. ඒ කියන්නේ කෙස් කියලා අපි කල්පනා කරන්නේ. ගතිය නෙමෙයි. ගතිය නෙමෙයි නේද? ඇයි අපි යන්නේ? එතනත් අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. එහෙම. එතනත් අපි යන්නේ ප්‍රායෝගිකව කරගන්නේ. කෙස් දැන් අපිට ප්‍රායෝගිකව වඩන්න ඕනේ. හරි. කෙස් වඩන්න දැන් ප්‍රායෝගිකව අපිට සංඥාව හම්බෙන්නේ කොයි ධාතු හම්බෙන්නේ? බුදුරණවහන්සේ යෝනිසමනසිකාරයට දුන්න ධර්මයේදී අය දැන් ප්‍රායෝගිකව කරන්න යනවා. ප්‍රායෝගික කරනකොට අපිට හම්බෙන්නේ ධාතු ගතිය නෙමෙයි. ගතිය හම්බෙනවා ඇල්ලුවාම. එහෙම. හැබැයි ඇල්ලුවාම කෙස් කියලා නෙමෙයි හම්බෙන්නේ ගති කියලා. හොඳට හිතලා බලන්න ඕනේ. එහෙම. ලොම් ඇල්ලුවාම අපිට ලොම් කියලා හම්බුනද ගතියක් හම්බෙනවා. ගතියක් හම්බෙන්නේ. අපිට දැන් ලොම් කියලා දැන් මතක් වුණොත් එහෙම සංඥාවක් හම්බෙනවා. අපි දැන් ලොම් සංඥාවක් ගතියක් කරන්න යනවා. එහෙම. දැන් ඇට කියලා හම්බෙනකොට අපිට ගතියක් නේ හම්බෙන්නේ. ඇට හම්බෙන්නේ. ඇට කියලා අපට හම්බුනොත් ඒව ගතියක් නෙවෙයි සංඥාවක් හම්බෙන්නේ. එතකොට මේ බානුව දැන් අසුභය හරි නැත්තම් ධාතු මනසිකාරයත් කරන්නේ සවන්ස දැන් කොටස් වලට බෙද බෙදනේ. මොකද අර සංඥාවට තමයි යන්නේ බුදුරජාණන් දුන්න දැන් කායानुපස්සනාය අර්ථයට එන්නේ මේ විදිහට නිසා. එන්නේ. ඒකේ ඇත්තම ගතිය ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ සුපිරි ප්‍රායෝගිකත්වයක් දීලා තියෙනවා. එහෙමයි සර්. ඒ කියන්නේ ධාතු මනසිකාරයේ ඒ කියන්නේ ඒ කරන විදිහ සවන්ස තියෙනවානේ දැන්. මොකද්ද? කොහොමද සතිපට්ඨාන තියෙන සම්මතයේ මේක තදගත් එතන ගති කියන එක ධාතු මනසිකාර එකක් පටික්කුල එකක් නේ. එහෙමයි. දෙකක්. එහෙනම් පටික්කුලයේ කියන කාරණාව තියෙන්නේ මේ ඒක සංඥාවක් එක තියෙන්නේ. එහෙමයි. පටික්කුලේ. එහෙමයි. ධාතු මනසිකාරයේදී විග්‍රහ කරන්නේ කෙස්ලොම් නේද කියලා නෙමෙයි. එහෙමයි. දැන් මෙතන විග්‍රහ කරන්නේ ධාතු මනසිකාරයේ හැටියට නෙමෙයි. ධාතු විස්තර කරන්න ඕන නිසානේ. කෙස්ලොම් නිදස් විග්‍රහ කරන්නේ. ධාතු මනසිකාරය හැටියට නෙමෙයි. කෙස්ලොම් නිදස් පෙන්නන්නේ මේ ගතිය පෙන්නන්නේ. හැබැයි පටවි ගතිය ඉස්මතු කරලා පෙන්නන්නේ. අතිපට්ඨාන සූත්‍රයේ කෙස්ලොම් විග්‍රහ කරන්නේ ධාතු මනසිකාරයට නෙමෙයි. පටික්කුලෙට. පටික්කුලෙට නේ. එතකොට එතන සංඥාවත් එක්ක යනවා. එතන සංඥාවත් එක්ක. ධාතු මනසිකාරය විග්‍රහ කරන්නේ ධාතු විතරයි. ධාතු විතරයි සංඥා. එතකොට අර නුවණත් එක්කනේ මේ යන්නේ. එහෙමයි. ආයම වෙන දෙයක් අවශ්‍ය නැහැ. ඒ නුවණ තියෙනවා. දැන් අපිට මේක පැටලෙනවනේ හැබැයි මේකේ තියෙන කොටස වෙනම බලන්නේ අපි. එහෙමයි. ධාතු මනසිකාරයක කියන්නේ කෙස් පටවි ධාතු, ලොම් පටවි ධාතු කියලා කියන්නේ. එතන නම් අපි සත්‍යාවෙන් කියලා ගන්නෙ අපිට තේරෙන දේ තමයි අර. තේරෙන දේ ගන්න. බුදුන් වහන්සේ කියපු දේ ගන්නෑ. ඒ කියන්නේ බුදුරණන්සේ කිව්ව එකම කියලා හිතාගෙන සවන්නස අපිට තේරෙන දේ. අපිට තේරෙන දේ ගන්න. දැන් අර ඒ කියන්නේ වචනාර්ථයෙන් ගන්න. අය අපිට තව කියපු තැනක් ගැලපෙනවද? එහෙමයි. ධාතු විභංග සූත්‍රයේ කෙස් පටවි කිව්වා. කෙස් පටවි කිව්වේ නෑ. පටවි ගතියට කෙස් ඉස්මතු කරේ. අපිට කෙස් පටවි වෙලා. කෙස්සවල සංඥාවක් කියලා ඒක පටික්කුලයට එක පැහැදිලි කරන්නේ. කෙස් සංඥා පටික්කුලයට. ධාතු මනසිකාරෙත් නෙමෙයි. පටවිත්වයේ ප්‍රකට කරන්න කෙස් එක් පැහැදිලි කරා. මෙන්න මේක දෙකක් වෙලා අපට. අර කතෘ කර්ම වෙනස් වෙනවා කියන්නේ. දැන් අපි හිතමුකෝ කතෘ කර්මය කියනකොට කතෘයි කර්මයයි ගත්තාම කතෘ උක්ත වුණාම කතෘට ඇයිතිත්වයේ තියෙන්නේ. කතෘයි පැහැදිලි මම ඔයාට මම දානි වළඳනවා. වළඳන්නේ දානි. මම වළඳන්නේ. මම යුක්ත වෙලා තියෙන්නේ. මටයි අවශ්‍යතාවය තියෙන්නේ. දානේ කන්න ඕනේ කියන ඒ කියන්නේ කෑව කියන ඒ කාරණාවට නෙමෙයි දීලා තියෙන්නේ. නැත්නම් මම මෙහෙම කියමු. මම ඔයාට බණ කියනවා. මම ඔයාට බණ කියනවා ඔයා මට බණ කියනවා නෙමෙයි. මම ඔයාට බණ කියනවා. එතකොට මමයි අයිති. මම යුක්ත. ඔයාට බණ කියන එක අනුක්තයි. ඔයා. එතකොට දැන් ධාතු විස්තර කරේ. අපිට කෙස් ධාතු වෙලා. කෙස් පටවි වෙලා. කෙස් නෙමෙයි පෙන්වන්නේ ධාතු. එහෙනම් ධාතුවයි කතා කරනවා. මට ඔයාලට වෙනකොට බණ කියන්න පුළුවන්. ඔයා ඕනේ බණ කියන්න. මම යුක්තයි. නැතිකසන චේතනදී කියන දැන් මේ වගේ තවත් දේවල් තියෙනවා. එතකොට ඒකත් කියන. එතකොට එතනින්ම මේ ඒකාන්ත මේ කියන එකේ අදහසින් බැහැර වෙලා තියෙනවා. එතන ඇත්තට මේ ප්‍රායෝගික කියන එකට
යන්නේ තමයි සන්නසේ. ප්‍රායෝගික ප්‍රතිපදාව කියන එකට නෙමෙයි ප්‍රායෝගිකව කියන්නේ ප්‍රායෝගික වචනේ පොඩ දාන්න ඕනේ. ප්‍රායෝගික කියන අපි කරන එකක් එක්කනේ යන්නේ. එතන දාන්න ඕනේ නැත්නම් ඇත්තටම කියන දේ කියන එකමයි. ඒ කියන්නේ වෙන කිසිම දෙයකට නොගත වෙනතෝ කියන දේම අහගෙන ඉන්නවා කියන එක. ඒ කියන්නේ හරි අහන්න මම දැන් කියනවා අහගන්න හොඳින් මානසිකාර කරන්න. දරාගන්න හොඳින් මානසික ඕකනේ කියන්නේ. හරි දැන් උඹලා ගිහිල්ලා කරපල්ලකෝ අතිපට්ටන වඩපල්ලක් කියන්නේ. ඒක වෙන වෙන තැන් වලට කියනවා කියලා ඉවර වෙලා. ඔන්න මම කියලා තියෙනවා අන්න අරණ්‍ය රුක්මුල් තියෙනවා ගිහිල්ලා භාවනා කරව කියලා. ධර්මයක් අහන්නේ. හොඳට කන්නිමාගෙන අහන්න. මානසිකාර කරන්න. මේකට අවධානය යොමු කරගන්න. දැන් මම කියනවා. ඔච්චරනේ කියන්නේ. ඔන්න දැන් මම කියනවා උඹලා මේ විදිහට කරපල්ලා. එහෙම කියන්නේ. ඇත්තටම ගත්තොත් ලෝකයේ තියෙන ධර්ම වල ගන්න බැරිලා තියෙන මේ ලෝකෙට මේ බුදුරණවහන්සේගේ බණ අහන්නේ. වෙන එකක් නෙමෙයි. බුදුරණවහන්සේ කියපු ධර්මය අහන්නේ. ඒක නිසා කොහොමත් අපේ අදහස යනවා මනසන්නස රෝග. මේ ඇත්තටම මේ අපේ අදහස තියෙනකන් යෝනිසෝ මනසිකාරේ ඉස්මතු වීමක් වෙන්නේම නැහැ. වෙන්නේම නැහැ. ඒක අයෝනිසෝමයි. කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව එක්ක කතා කරනකොට බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාව කතා කරනකොට ඒක අයෝනිසෝ මනසිකාරයම. ඒක නිසා අපිට දෙයක් කියන අපිට හම්බ වීමක් එක්කනේ තියෙන්නේ හැම එකකටම වචනය කියලා හරි මොකක් හරි. ඒකට අතනදී ඇත්තටම හම්බ නොවන විදිහට තමයි ඉස්මතු කරලා තියෙන්නේ. ඉස්මතු කරලා තියෙන්නේ. ඒ නිසා එතකොට මේ හම්බ වෙන යෝනිසෝමනසිකාරය හම්බෙන්නේ හම්බ වෙන තාක්කල් යෝනිසෝමනසිකාරය හම්බෙන්නේ. පටවි හම්බ වෙනවනම් පටවි කියන්නේ මෙහිමයි කියලා හම්බ වෙනවනම් ස්පර්ශයෙන් හටගන්නේ හිමයි කියලා හම්බ වෙනවනම් සක්කාය දිට්ඨිය කියන්නේ මෙහිමයි කියලා හම්බ වෙනවනම් නිට්ටයයි කියන්නේ මෙහිමයි කියලා හම්බ වෙනවනම් අනිත්‍යයි නෙමෙයි නිට්ටයයි කියන්නේ මෙහිමයි කියලා හම්බ වෙනවනම් ඒත් හම්බ වෙනවා. නිට්ටයයි කියලා හරි හම්බ වෙනවනම් සක්කාය දිට්ඨිය හරි කියන්නේ මේකයි කියලා හරි අපට හම්බ වීමක් වෙනවනම් ඒතරම් ප්‍රතිපදාවක් එන්නේ. යෝනිසෝමනසිකාරය උපදින්නේ. ඒ අයෝනිසෝමයි. යනවාස අපි ගෙදීම ගත්තත් ඒකාන්තයෙන් දුකක් සැපක් අදුක්කම සුඛයක් කියලා දාගන්නවා. අපිට තියෙනවා ඒ තුනෙන් එකක් අනිවාර්යෙන් තියෙනවා. අපිට ඒව නිත්‍ය වශයෙන් තියෙන දේවල් කියලා ඉවරයි. හැබැයි ඒක වැරදි නේ ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇත්තනේ. ලෝකයේ ඇත්තනේ. ඔව් අන්න ওই නිසා තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොමද නිදහස් වෙන සංසාරේ? අර මජ්ජේ සූත්‍රයේ නේද මේකේ යෝනිසෝමනසිකාරය කියනනම් දැන් කියන්නේ මාර්ගයත් එක්ක දුක සැප අන්ත දෙකක් නසන්න නේ අපිට ඒ කාරණේ හම්බෙන්නේ කොච්චර කර අන්න කියන දවස් අපිට මේ දැනුමත් එක්ක කරනවා දැන් ලොකු පටලවිල්ලකට යනවා ගිහිලා ඒක මේ දැනුම අහපු ක්‍රමේ වැරද්දත් වෙන එකක් නේ දැනුමත් එක්ක කියන එක වැරදි දැනුම අහපු ක්‍රමේ වැරද්දත් එක්ක ඉගෙන ගත්ත ක්‍රමේ වැරද්දත් එක්ක දැනුම කවදාවත් හරියට ඇහුවනම් බාධාවක් නෑ ඒක උපකාරයක්මයි. එහෙමයි සර්. හරියට ඇහුවනම් අහපු ක්‍රමය වැරදි. ඉගෙන ගත්ත ක්‍රමය වැරදි. අපිට සමහර කොහොමද දැන් එකක් දැනගෙන අපිට ඒකෙන් එතර වෙන තරම් එහෙම මේ ප්‍රශ්නාවක් නෑ. හැම එකම දැනගන්නත් ඕනේ. හැබැයි දැනගන්න දේ හරි දැනට මේ දෙන්නත් ඕනේ සර්. අපි දැනගන්න දේ කල්පනා කරන ක්‍රමය වැරදි. එහෙමයි සර්. අපි දැනගන්න දේ දාගන්න විදිහ වැරදි. එහෙම ගලපම සන්නසේ මේක ඇවිල්ලා තියෙන්නේ මේ තිබ්බ අවුරුදු 10 ගණන් තිස්සේ මේ ඒ කියන්නේ ධර්මයේ අර පොතේ ආවට සන්නස මේ කාර්ය ඉස්පතු වෙලා නැහැ නේද? ඔක්කොටම තියෙන ඒ කියන්නේ ප්‍රතිරූපක කියන්නේ ඒකනේ. ප්‍රතිරූපක කියන්නේ වැරදි ධර්මයේ කියන එක නෙමෙයිනේ. අධර්මයට නෙමෙයිනේ ප්‍රතිරූපක කියන්නේ. අපි හිතන්නේ ප්‍රතිරූපක කියන අධර්මයට කියලා. ඇත්තටම ගන්නද මේ පුද්ගලත්වයට එක්ක එන එක තමයි ප්‍රතිරූපක. ප්‍රතිරූපක කියන්නේ අධර්මයට නෙමෙයි. අධර්මය කියන්නේ වැරදි කියන එක. දැන් මේකට වැරදි කියන නිර්වචනය නෙමෙයිනේ ප්‍රතිරූපක. ලෝකෝත්තර ධර්මයත් එක්ක බලනකොට ඒක වැරද්ද තමයි. නමුත් අපිට ලෝකයේත් එක්ක බලනකොට අධර්මයක් නෙමෙයි ඇත්ත. ඉතින් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? අපි අද ගොඩක් කරන්නේ ධර්ම හතරක් ප්‍රතිරූපක කියලා කියන්නේ අධර්මයට කියලා හිතනවා. වැරදි දෙයට කියලා හිතනවා. මනුෂ්‍යයාගේ හීනත්වයට එක්ක ප්‍රතිරූපක ඉස්මතු වෙනවා. එතනම මට පුදුමවත් විදිහට හරින අපි ඇත්තට කොච්චර බුදේ කියන්නේ.
බාහිරින් ලැබෙනවා කියන එක බාහිර කාරණේ කියන එකයි දැන් බාහිරංග සද්ධර්ම ශ්‍රවණේ යෝන් මේ මොකද කල්යන මිත්‍රය සද්ධර්ම ශ්‍රවණේ කියන එක බාහිරින් ලැබෙන එකයි දැන් අභ්‍යන්තරංග දෙකයි කියන එක අපි මේ කොච්චර ඒක ගණන් නොගෙන ඉන්න තත්ත්වයක් ඉතින් ඇත්තටම ගත්තොත් බුදුරණවහන්සේ ගැන පැහැදීමක් නැහැ. අපි මේ හිතින් කියවන්නේ. ඉතින් ඇත්තටම මේ ඔයවත් එක්ක මේ ධර්මයේ කතා කරන්න ගියාම මම හිතන්නේ මේ හැම එකම ලොකු ගැඹුරක් තියෙනවා. ඇයි ගැඹුරක් තියෙන්නේ? අපි ගලපලා දාන්න නැතිකොට. අපි ගලපලා දානකොට තමයි ගැඹුරක් නැත්තේ. අපි අර දැනුමකින් ගලපලා දානවා. දැන් මට මජ්ජේ මාළොංගුජ සූත්‍රයේ කාරණාව දැන් ගොඩක් දවස් හිතුණා මේ ලියන්න ඕනේ කියන්න ඕනේ කියලා. මොකද මේ මාළොංගුජ සූත්‍රයේ තියෙන්නේ පුතඥයෙකුට කියන විස්තරයක් නෙමෙයි. කිප්පවිඤ්ඤා වෙච්ච බාහිදාරු කීරියටයි. අර වයසක මාළොංගු පුත්තු වික්ෂුවටයි එකම කියන්නේ. ඉතින් කිප්පවිඤ්ඤා වෙච්ච බාහිදාරු කීරිය කියන්නේ අන්‍ය තීර්ථකෙක්. එයාට අන්‍ය තීර්ථකයට ඒක කිප්පවිඤ්ඤා උනේ එකයි. වෙන කාටවත් ඔය පරියාය කියලා නැහැ. පැවිදි වෙලා වයසට ගිය භික්ෂුවකට කියනවා. හැබැයි එයා දැන් පැවිදිලා වයසට ගිහිල්ලා. වයසක භික්ෂුව. එයා උද කළා නැහැ. ඒක රහත් වෙලා නැහැ, නිවිලා නැහැ. දැන් අහන්නෙම මේ වයසක භික්ෂුව රහත් වෙන්න කියලා දෙන්න කියලා කියන්නේ. කෙටි අවවාද දෙන්න කියලා. අරයාගේ තියෙන අන්‍ය තීර්ථකේ. දහම් පදයක් කියනවා. අන්‍ය තීර්ථකේ. එතකොට ඉවෙන ගැඹුරු පරියායක් නෙපෙන්නලා දෙන්නේ. අපි ඔන්න ඔය ටික බලන්නේ නැතුව අපි එක බලන දිට්ටි දිට්ටවත්තම් භවිෂ්‍යති උතමත්තම් භවිෂ්‍ය ආමේ රූපං සහතින් මුට්ටා පීරි විත්තම් මනසිකරෝත් මේ පුත්‍රජන වුණ අපේ ලෝකයේ තියෙන විග්‍රහයක් දා ගන්න ඕනේ. ඒකට මේ කෝණේ බලන්න නැතුව අපි හිතන අපිට තේරෙන විග්‍රහයක් එක දාන්නවා. සමහර මේ ආස්වාදේ කියන කාරණේ සමහර පොඩ්ඩක් ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. උසස් ආස්වාදේ කියන එක දැන් අපි දැන් මේ කාමයන් එක්ක කන්නේ නෙමෙයි දැන් ආස්වාදේ ආදීනමයි කියලා ගන්න. ආදීනමේ හැබැයි සන්න අපිට දුකත් එක්කනේ දුක කරදරයක් එක්කනේ ආදීනමේ කියන එක ප්‍රකට වෙන්නේ. දෙවසන්ස ආස්වාදේ කියන එක ලෝකයේදී ඒ ලෝකයේදීනේ එහෙම සස් මම කියන්නේ දැන් මාර්ගයත් එක්ක ගත්තා දැන් අපි ගන්නස කොහොමද ආස්වාදයත් එක්කනේ ඇලෙන්නේ සස් මම කියන්නේ කාමයන්නේ කොහොමද සන්නද වාසි මත කරපු අර්ථය ආස්වාදේ කියන්නේ දැන් ඒ ලෝකයේ මැට්ටමනේ ආස්වාදේ කියනවා හරි තියෙන දෙකටනේ ඇලෙන්නේ වෙන එකට නෙමෙයි තියෙන කාමයට තියෙන රූපෙට ඇලෙනවා ඒක ආස්වාදය දැන් ඔක නැති වුණාම නේද ඔක ආස්වාද නැති වුණාට පස්සේ ඔව් ඒක නැති වුණාට පස්සේ තමයි අපට දුකක් කියලා තියෙන්නේ ආදීනවේ කියන්නේ අනිත්‍ය බවට මිසක් අපට ලැබෙන දුකට නෙමෙයි. එහෙම. අනිත්‍යං විපරිණාමයි. ඒකට ආදීනවේ කියන්නේ. අපට ලැබෙන දුකට නෙමෙයි ආදීනවේ කියන්නේ. එහෙම. ඒතකොට දේශනාවල සමහර මට භාවි ගන්න සමහර දේශනාවල ආදීනවේ කියලා තියෙන්නේ ඒ හැබැයි කාමයන්ගේ ආදීනවෙත් එක්ක නේද ඉස්සර. ඒ කාමයන්. කාමයන්ගේ ආදීනව. ඔව් කාමයන් දුකක් වදයක්. ඒක හරිය. එහෙම. කාමයන්නේ. එහෙම. ඒතකොට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කතා කරද්දී ඒකෙදී අනිත්‍ය කාමයන් වුණත් ලෝකෝත්තර ප්‍රතිපදාවික දකින්නකොට අරහෙන් බලන දෙයක් නෑ. එහෙම. ලෝකෝත්තර ප්‍රතිපදාවික දකින්නකොට. ලෝකයේ තුරදී ඇත්ත තියෙනවනේ කාමයේ කියන්නේ පීඩාවක් වදයක් කියන එක. තමන්ට කියන්නේ. හැබැයි ආදීනවේ පංචපාස්කන්ධය 13 ආයතන ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංගත්. එහෙම. ඔක්කොගේම ආදීනව එකයි. එතන ආදීනව කියන්නේ අනිත්‍ය දුකද අනිත්‍ය නේ අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයයි. වෙනස් වෙන ස්වභාවයක්. දුක කතාවක් නේ. දුක කතාවනේ. අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයයි. ඒකයි ආදීනව කියන්නේ. නිස්සරණ කියන්නේ චන්දරාගේ දුරු වීම. දැන් අපි මේක ලෝකයේ තියෙන කාරණාවයි බුදුරණවහන්සේ දැක්මේදී උදේවයත් එක්ක දැක්මේදී විග්‍රහ කරන කාරණාවයි පටලව ගන්න. ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක තමයි අපි අපිට ආස්වාදයක් තියෙනවනේ. ඉතින් අපි හිතන්නේ අපිට කීපෙකමනේ අපි දන්නේ අපි විඳින ආස්වාදය ඒකමනේ මේ කියන්නේ. ඒ බුදුරණවහන්සේ ඒකයට ඒක කියන්නේ. අනික් කෙනෙකුට නෙමෙයි. ඒ උදේවයත් එක්කනේ කතා කරන්නේ. සමුදයස්තන් මෙත් එක්කනේ ආස්වාද ආදින කතා කරන්නේ.
එතකොට ඒ ආස්වාදය කියන එක වෙනස්. අන්න ඒ ආස්වාදය තමයි මෙතන මේකේ මේ විග්‍රහ වෙලා තියෙන්නේ. මොකේද මේ? මාළුන්ගේ පිට සූත්‍රය. ඒ ආස්වාදය. ඒ කියන්නේ සේකයා දකින ආස්වාදය. සේකයා ආස්වාදය දැන් අපි ගත්තොත් මේකෙම දැන් නිවන කියන කාරණාව ධර්ම පරයයකින් මාළුන්ගේ පුත් භික්ෂුව ඉදිරිපත් කරේ. නිවන කියන කාරණාව ඉදිරිපත් කරන්නේ ලෝකේ පුතඥ කෙනෙකුට හිතලුවකින් ආව දෙයක් වෙන්න බෑනේ. නිවන දුරයි කියන්නේ. නිවනේ දුර. නිවන දුරයි කියන්නේ අපි දැන් හිතාගත්ත හිතලු නිවනක් නෙමෙයිනේ. නිවීම සත්‍ය වශයෙන්ම නිවීම. එතකොට නිවන දුර බවයි දකින්නේ ප්‍රතිපදාවේදී ආස්වාදයේ එක්ක ඉන්නකොට. නිවන දුරයි. ඒ දුර කොච්චරද? අනාගාමී කෙනෙක් ඉන්නවා කල්ප 33000 32000ක් යන. දුර නැද්ද නිවන? කල්ප 32000ක් කියන්නේ මේ ජීවිතවල ගත්තාම සංසාරෙත් එක්කනේ නිවන දුරයි. නිවන දකින්නේ නැහැ කියන්නේ. නිවන දකින්නේ නිවෙන්නේ නැහැ කියලා කියන්නේ නිවන දුරයි. දැන් අවිද්‍යාවයි තණ්හාවයි එක හතරේ ගමන් කරන කෙනෙකුට නිවන දකින්නවා කියනවාද? නෑ නිවන දකින්නේ. නිවන දුරයි කියන්නේ නිවන දකින්නවා කවදාද? හැබැයි නිවන දුරයි. ඒකෙන් සංසය එතනදී ආස්වාදයත් එක්ක ඉන්නකෙත් මේ පැවැත්මත් එක්ක ඉන්නවා කියන එකත් එක්ක පැවැත්මත් එක්ක ඉන්නවා. ඒ ආස්වාදයක ඉන්නවා. එතකොට යක් නිවන දුරයි. සෝතාපන්න වෙච්ච කෙනේ සමහරවල් අනාගාමී උද්දසතකටාගාමී කෙනෙක් කල්ප 30000ක් යනවනම් අනිත් සෝතාපන්න වෙච්ච කෙනෙක් ඊට වඩා කාලයක් යනවා. ඉතින් කොච්චර දිගද? කල්ප 100කට බුදුරු 7 දෙනෙක් පහළලානේ. සංසාර දිගයි. නිවන දිග දුරයි. නිවන දකින්නේ නැහැ නෙමෙයි. ඒ ආස්වාදයත් එක්ක ඉන්නවා. දැන් මොකේද මේ නිවසඤ්ඤා සංඥායතන ගියාට පස්සේ 84000ක් නේ කල්ප. නිවන දුර නැද්ද? නිවන දුරයි. ආරා නිබ්බානන්ති උච්චති. ඒ නිවන කියන එක දන්නවා. නිවන දුර. ඇත්තම හිතලුවකින් ඉහත නෙමෙයි. අපිට අපි කියනවා අපට ඔහොම ඉන්නකොට නිවන දුරයි. ඔහොම ඉන්නකොට නිවන. ඉතින් මොකද්ද නිවන කියන්නේ? දුරයි කියන්නේ. දුරයි කියන්නේ නිවන මොකද්ද කියන එක හම්බෙන්නේ. අපි මොකක් හරි එකක් දුරයි. නිවන කියන්නේ මොකද්ද දන්නේ නැහැ. දැන් අපි හිතනවා ඔන්න දැන් මේ අර්ථකථනය මේ කිව්වට පස්සේ ඔන්න අපිට මම ඔයාලට කියලා දෙනවා මෙහෙමයි රූප සිහිමුලායෙන් දැක්කොත් ඔයාලට නිවන දුරයි. දුර වෙන්නේ මොකද්ද? ඉතින් දුර වෙන්න කලින් දුර වෙන්න මොකද්ද කියලා දැනගන්න බෑ. නිවන දුරයි. ඉතින් නිවන කියන්නේ මොකද්ද කියලා දැනගන්න දුරයි කියලා දැනගන්න බෑ. නිවන කියලා දන්නත් දුරයි නිවන. බලන්න මේ ධර්මයේ තියෙන මේ තියෙන කාරණාව අපි මේ තියෙන විදිහට බලන්න නැති වුණාම මේ අපට ඒක අපට තේරෙන නැත්තක් නේ. අපි ඒක ඔස්සේ හිත හිතා ඉන්නවා. ඔකයි තියෙන්නේ. මෙන්න මේකේ මේ තියෙන ආස්වාදය තමයි. රූප දිසාති මුට්ටා ප්‍රිය නිමිත්ත මනසේ කරවත. ඒ කියන්නේ දැන් ඔන්න මෙතන පෙන්නන්නේ දැන් අපට පේන්නේ මෙතන පේනවා කොතනකවත් මේ කියන්නේ මම රූපයක් දැකලා මට ඒ තියෙන රූපය මම ඒ තියෙන රූපේ සිහි මුලාවෙන් දැකලා මම ඒකේ ප්‍රිය දේවල් මෙනෙහි කරනකොට මට මේක ඇලිලා මම එහෙම එකක් කියන්නේ. මෙතන ධර්ම ස්වභාවය ඉස්මතු කරන්නේ. හැබැයි ධර්ම ස්වභාවය අනාස්වාදී. මම කරන එකක් එක්ක නෙමෙයි. ධර්ම ස්වභාවය. රූපන් සිහි මුලාවෙන් රූප දකිනවා. ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. මම කියන කතාව නෙමෙයි ඉස්මතු කරන්නේ. ඉතින් ප්‍රිය නිමිති මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඇලිච්ච හිතින් මෙදෙන්නේ. එතකොට ඒක මුල් කරගෙන නොඑක් වූ වේදනාවක් ඇති වෙනවා. ඒ රූප මුල් කරගෙන. නොඑක් ආකාරයෙන් වේදනාවක් ඇති වෙනවා. අන්න එහෙම එයා ඉන්නකොට ඔහුට ඒකත් එක්ක අභිජ්ජාව දැඩි ආසාව විශේෂ හිත පෙරනවා ඒකේ. දැන් මේ ආස්වාදයේ ස්වභාවය. ඔහුට නිවන දුරයි. ළඟනේ ඔහු දුක රැස් කරනවා. නිවන දුරයි. ඔහු දුක රැස් කරනවා කියලා දන්නවා නිවන දුරයි කියලා දන්නවා. දැන් ප්‍රිය ස්වභාවය කියන්නේ ඒතර පැවැත්මක් දැන් ප්‍රිය නිමිති කියන්නේ ප්‍රිය නිමිති දැන් නිමිත්ත දැන් අපි හිතමු අර විසාකාලාට එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම පළවෙනි ධ්‍යානෙ අපි හිතමු සමාපatti මේ නිවසඤ්ඤා නාසඤ්ඤා එතනම අනාගාමී කෙනෙක් ගැන කතා කරන්නේ ඒක හතුලින් පිළිගන්නවා. දැන් අපට හතුලින් පිළිගන්නවා කියනකොට අපට හැම වෙලේම මතක් වෙන්නේ හරි මම ඉඳලා හරි මම ගිහලා බහැ ගන්නවා කියන එකනේ. දැන් පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට තත්ත්‍යාපි නන්දිනී. එතකොට එතන විග්‍රහ කරන්නේ හතරත්‍යාපි නන්දිනී.
ධ්‍යායන් තණ්හා පූර්ණ භවිකා කියලා විස්තර කරන්නේ. අපි අර හැම වෙලෙම ප්‍රිය කියන එක මේ කාමයන් අපි හැම වෙලෙම දාගන්නේ මේ මම මැදිහත් වෙලා අපට තේරෙන කෝණේ. මම දාගන්න කෝණයටම යන්නේ. අන්තිමට කාමයට නෙවෙයි. කාමයට එක්කම. මේක නිසා ඉතින් ඇත්තටම නිදහස් වෙන්න බැරි වෙලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ඒ දේශනාවේ තියෙන දේ කාරණා ඒ විදිහට බලන්නේ නැහැ. ඒ විදිහට හොයන්නේ නැහැ. ඇත්තටම මේ ධර්මයේ පිළිබඳව කතා කරන්න නම් තියෙනවා පුදුම විදිහට අපි අද සමාජයකට අපි ගොඩක් වෙලාවට කරන්නේ දැනුමෙන් සංකල්පයකින් උහි ගලප උඩින් පල්ලෙන් අත ගන්න එකක් කරන්නේ. තව මේ ධර්මයේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කතා කරන්න ඊට අදාළ විදිහට සැකසෙන්නට ඕනේ. දැන් මම අර දැක්කේ ආස්වාදයේ කියන කාරණාව ගැන මට ගොඩාක් ජාතිත් නම් කතා කරන්න විදිහක් නැහැ. ඒ කතා කරන විදිහට ඒකට කතා කරන්න සහ ඒකට අවශ්‍ය වචන එන්නට ඕනේ. ඒකට අවශ්‍ය විදිහට හිතලා තියෙන්නට ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කතා කිරිල්ලක් තියෙන්නට ඕනේ. ඒක තේරෙන්නට ඕනේ. දැන් අපට හැම වෙලේම මතක් වෙන්නේ දැන් උදාහරණයක් ගමුකෝ. අලුතින් වාහනයක් ගත්තා. ෂෝක් වාහනේ. මට හොඳයි. මට පහසුයි. දැන් අපි හිතන්නකෝ ලෝකයේ තියෙන්නේ මගේ තියෙන වාහනේ ෂෝක්. දැන් අපට හැම වෙලෙම දෙනවා මගේ තියෙන වාහනේ ෂෝක්. අපට එන්නේ නැහැ මේ ආස්වාදයේ කියන අර පෙන්නපු දර්ශනයත් එක්ක පරියාය. තියෙන වාහනයක් එක්ක විවරන්නේ. අපි අර ලැබෙන ආස්වාදයේ කියන එක අර පරියායෙන් අපට එන්නේ නැහැ. ඉතින් නුවණටම නෙන්නේ ආදීනවයත්. ආස්වාදයක් නුවණට එන්නේ ආදීනවයක් නුවණට එන්නේ. නිස්සාරණයක් නුවණට එන්නේ. දැන් අපි ඒ පරියායෙන් අපි ගත්තොත් අපට ආදීනවේ කියනකොට අපට ඔක නැති වෙන්නට ඕනේ. එහෙමයි සර්. දැන් අපි ආස්වාදී අපි තණ්හාව කියන එකත් එක්කම ඒ ආස්වාදී කියන කතා කරන්නේ. තණ්හාවත් එක්ක තමයි. ආස්වාදී කියන්නේ මොකක්ද? චන්දරාගය. ඒවට සතුටින් පිළිගැනීම කියලා කියන්නේ. එහෙමයි සර්. සුඛ සම්නසනේ. එහෙමයි සර්. තණ්හාව එක්කමයි. තණ්හාව එක්කමයි. තණ්හාවේ ක්‍රියාකාරීත්වය. අපි තණ්හාව කියනකොට අපට තණ්හාවේ ක්‍රියාකාරීත්වය අපට හම් වෙන්නේ කාමයක විතරනේ. තණ්හාවේ ක්‍රියාකාරීත්වය කාම වෛභව ඔක්කොම. එහෙමයි. දැන් පළවෙනි ධ්‍යානෙ හතර අනියෝ සංඥා සංඥා තණ්හාව නැද්ද? ඒත් අර ක්‍රියාවමයි. යායන් තණ්හා පොණ භවික නන්දිරාග දහකතාවමයි තියෙන්නේ. වෙනසක් නැහැ. ඒ තණ්හාවමයි. ඒක කාම නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. හැබැයි තණ්හාවේ ක්‍රියාකාරීත්වය වෙනසක් නැහැ. කාමයකත් ඕකමයි. යායන් තණ්හා පොණ භවික නන්දිරාග දහකතාව. අපට මතක් වෙන්නේ කාමයේ සංකල්ප ඉපැත්තනේ. අපට යායන් තණ්හා පොණ භවිකා කියන කාරණාව ඉස්සරහට එන්නේ නැහැ. අන්න ඒක දැකීම තමයි ආස්වාදය දැකීම. අන්න ඒකයි ආස්වාදය දකින්න ආදීනව දකින්න ආස්වාදයකට දකින්නකොට ආදීනවකට දකින්න නිසරණයකට දකින්න හැබැයි නැති වෙලා නැහැ ආස්වාදේ මුක්ති නොවිදින්නේ නැහැ දැක්ක කෙනා ඊට පස්සේ අවසානයේදී පැහැදිලි කරන්නේ ආස්වාදයේ දැකලා ආස්වාදයේ නිදහස් වුණා ඊනේ රහතන් වහන්සේ ආස්වාදයේ දැක්කට ආදීනවේ දැක්කට නිසරණේ දැක්කට ආස්වාදයේ මුක්ති නොවිදින්නේ නැහැ ආස්වාදයේ මුක්ති විඳින්න හැබැයි ආදීනවත් දකින්න නිසරණයක් දකින්න මුක්ති නොවිදින්නේ නැහැ ඒ කියන්නේ තමන් මුක්ති නොවිදින්නේ නැහැ ඒක ඉක්මවන්නේ රහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවත් එක්ක තියෙන බුද්ධ නොවිදිනවා කියන පුද්ගලෙක් කරන එක. ඒක කියන්නේ බුද්ධ විදිනවා හරි නොවිදිනවා හරි කියන පුද්ගලත්වයට එක්ක කියන්නේ. පුද්ගලත්වයට එක්ක අනික පුද්ගලවලත් ඇලීමෙන් මේක සිදු වෙන ආකාරය යායන් තණ්හා පූර්ණ භවිකා ක්‍රියාකාරී සිදු වෙනවා. එහෙම. හැබැයි වෙනස තියෙන්නේ ආදීනවෙන් දකින්නවනේ. අන්න එතකොට අර ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ තුනම දකින්නකොට අර ලෝකයට තියෙන දුක එන්නේ නැහැ. ලෝකයට තියෙන අමුතු අර අවිජ්ජා විශේෂා තියෙනවා නැත්තේ නෑ. එහෙම. චිත්තමත් අවිජ්ජා විශේෂයෙන් පෙළෙනවා. ඒ වුණාට ලෝකයාගේ තියෙන අර වෙනම තියෙනවනේ ලෝල්කම. එහෙමයි සර්. වෙනම අන්න ඒ කාරණාව විශ්මතු වෙලා ඉන්නේ. කියන්නේ තියෙන දෙයක් එක්ක නෙමෙයි මෙයා. එයාගේ කෝණයක් නැහැ කොහොමද තියෙන දෙයක් එක්ක යනවා කියලා. එතකොට නැති වුණාද ඒක අදාළ නැහැ.
ඒක භෞතික කාරණාව එක්කත් එහෙමයි මානසික කාරණාව එක්කත් එහෙමයි. භෞතික එක නම් කොහොම හරි පුළුවන් කිය කෙනෙකුට මානසික ඕකේ ගොඩක් බැරි කාරණා. අපිට හිතා ගන්න බැහැ මානසික ඉතර ගන්න කියනවා. මානසික ආස්වාදයක් මුක්ති විඳිනවා කියන එක. මානසිකව යමක් අල්ලගෙන ඉන්නවා මනසට එන දේ තමයි මේක ලෝක අතහරින්න බැරිම දේ. භෞතිකව කියන එක නෙමෙයි. මේකෙන් අතහරින කියන්නේ අතහරින කියන්නේ එහෙම මන්නම් කියන්නේ එහෙම හිතා ගන්නත් බෑ මේ මානසික කොහොමද නිදහස් වෙන්නේ කියන්නේ. ඒක මේක ආශ්චර්ය කියන්නේ. අద్භූත කියන්නේ අద్භූත දෙයක් නෙවෙන්න බැරි දෙයක් නේ. වචන වල තේරුම මේකනේ. මට අර මානසිකාරකින් ප්‍රශ්නේ තායේ එකයි කරනවා. ඒ කියන්නේ මනසින් එතරම් කියන එක නම් අර භෞතික දේ කොහොම හරි සානස කයි කියන්නේ කල්පනා කරලා මොන හරි දෙයකින් අත වෙනස් කරන්න පුළුවන් නේද? ඒ ඉතින් අපි හැම වෙලේම සංකල්පයක් වෙනස් කරලා මානසික කරන්නේ. ඒක මානසික නේද? දැන් ওই විදිහට අසාමාන්‍ය ආශ්චර්ය දෙයක් ඇහෙනකොට ඔකට ගරුත් වෙන්නේ නැද්ද? ආයමුතුෙන් අර බුදුරන් වහන්සේ කියලා අලුතින් හිතන්න ඕනේද? අසාමාන්‍ය ගරුත්වයක් නේ බුදුරන් වහන්සේ. ජීවිතේ බුදුරන් වහන්සේ විතරයි. ජීවිත ධර්මයේ විතරයි. ජීවිත සංගරත්නය විතරයි. ආ වෙන මොකුත් නෑ. ඒක ඉතින් සානස මේ දකින්න කෙනාට කොහොමද අපිට නේද දැකලා නේ නිකන් යන්තම්ගත අපිට එහෙම කොහොමද ඊට අදහසක් එන්නේ. දැන් අර මේක ශ්‍රේෂ්ඨ දෙයක් කියලා තේරුණාට කොහොමද වෙන්නේ කියලා සානස තාම විතරේම කියන එක තාම මෙහෙම නැහැ නේ. ඉතින් ඒ වුණාට තමයි අපිට අනිත් ලෝකේ තියෙන දේවල් එක්ක දැක්කම සානස මේක කොච්චර ශ්‍රේෂ්ඨයි අර දැකපු කෙනාට කොහොමද? ඒකනේ මේ ධර්මයේ පටන් ගන්නම බුදුරණවහන්සේ සද්ධානුසාරීම කියන්නේ. බලන්න වෙනස කියන්නේ එච්චරටම මේ කාරණාව ඉස්මතු වෙන්නට ඕන. ඒ කියන්නේ උඩට යටට හරවපු දෙයක් උඩට හැරෙවුවා වගේ. මම්මුලාවෙකට පාර පෙන්වනවා වගේ. ඔය උදාහරණ ඔක්කොම කියන්නේ අවංකවම හිතරේන සතුටනේ. දැන් අපිට මං කර හිටපු දේම නෙමෙයි ෂෝක්. මට වැටෙච්ච දේම නෙමෙයි තමත් මේක ලස්සන වුනේ ෂෝක්. මම කල්පනා කරපු දෙයට නෙමෙයි ගැලවිලා ගියේ ෂෝක්. අපට අර අලුත් දෙයක් කියන එක එන්නේ නැහැ. පෙරණ ඇසු විරෝ කියන එක එන්නේ නැහැ.